එතකොට මෙතන මතක් කරගන්න බලන්න S සහ P ගුණුවේ මූලද්‍රව්‍ය ගත්තාම ඒ වගේ කාණ්ඩය හොයාගන්න පුළුවන් අනුයාත අයනීකරණ ශක්තිය භාවිතා කරලා S සහ P ගුණුවේ මූලද්‍රව්‍යයක අනුයාත අයනීකරණ ශක්ති භාවිතා කරලා එයා ඉන්න කාණ්ඩය හොයාගන්න පුළුවන්. කොහොමද මේ ඇඟට පත්තියම් වෙන්න මම ආයේ කතා කරන්නේ මේ පාඩම් කරන වැඩ ගැන. පාඩම් කරන ඒවා තමන් කරගන්න ඕනේ. ඒව අදාළ නැහැ මට. මොකද පාඩම් කරන්න තු මේක කරන්න බෑ කියලා තමුන් දන්නවනේ. එතකොට මේකේ අපි උගන්ලා තියෙනවා කොහොමද අයනීකරණ ශක්ති ගත්තාම ඒවා පෙළගස්සපුවාම අර ලොකු වෙනසක් දෙන්න අතර එන්නේ ප්‍රධාන ශක්ති මට්ටමක් මාරු වෙනකොට. දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් ඔන්න ඕක තමුන්ගේ ඔළුව ඇතුලේ තියෙන්න ඕනේ. අපි ගත්තොත් එහෙම කාබන් 1s2 2s2 2p2 එතකොට මෙන්න මේ ඈත ඉඳන් මේ ඉලෙක්ට්‍රෝන අයින් කරන්නේ. ඔන්න ඕකත් හිතන්න දෙපයි. ඈත ඉඳන් තමයි ඉලෙක්ට්‍රෝන අයින් කරන්නේ. එතකොට මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන අයින් වෙනවා. කොහොම අයින් වෙලා එනකොට මෙන්න මෙතන හතරක් අයින් වෙනකොට මොකද වෙන්නේ? මේ ප්‍රධාන ශක්ති මට්ටම මාරු වෙනවා. නැත්තම් උච්ච වායු ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයක් ලැබෙනවානේ. එතකොට මොකද වෙන්නේ? මේ හතරවෙනි එකට වඩා පස්වෙනි අයනීකරණ ශක්තියේ විශාල වශයෙන් වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට එහෙනම් මේකෙත් අවසාන ඉලෙක්ට්‍රෝන පහ තමයි ඈතින්ම ඉන්න ඉලෙක්ට්‍රෝන පහ තමයි අයින් කරලා තියෙන්නේ. එතකොට හතරවෙනි තැනදී තුන්වෙනි තැනට වඩා මේක S සහ P ගුණුවට විතරයි අදාළ වෙන්නේ. හතරවෙනි එක තුන්වෙනි එකට වඩා ලොකු වෙනසක් පෙන්නලා තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන තුනක් ඉන්නේ එක අවසාන ශක්ති මට්ටමේ. මේක ඉන්නේ ඊට අභ්‍යන්තර ශක්ති මට්ටමේ. ඒ කියන්නේ මේ හතරවෙනි ඉලෙක්ට්‍රෝනේ ඉන්නේ වෙන ශක්ති මට්ටමක. මේ තුන්දෙනා ඉන්නේ එක ශක්ති මට්ටමක. එහෙනම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි කියලා කියන්නේ එයා අයිති වෙන්නේ 13 වෙනි කාණ්ඩයට. එහෙනම් මේ මූලද්‍රව්‍ය 13 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් එයා ඇලුමිනියම්. ඔන්න ඔය සරල තර්කය තමයි තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් ඔයාලට ඕක හොයාගන්න පුළුවන්. හරිද? ඒක මොකද්ද? එතනදී අර ගන්න ඕනද මේවා ඉතින් කෙනෙකුට මේවා වෙනම ලියා ගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් ඔයා දන්නවා අපි S ගුණුවේදී පළවෙනි පාඩම දෙවෙනි පාඩමේදී කරලා තියෙනවා මොකද්ද? S සහ P ගුණුවේ මූලද්‍රව්‍ය ගත්තාම S සහ P ගුණුවේ මූලද්‍රව්‍ය වල කියනකොට ලියා ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. මූලද්‍රව්‍ය වල අනුයාත අයනීකරණ ශක්ති සලකනකොට අනුයාත අයනීකරණ ශක්තියේදී මුල්වරට වැඩිම පරතරයක් ලැබෙන්නේ ප්‍රධාන ශක්ති මට්ටමක් මාරු වෙන විට. ඕවා නිකන් ලියාගත්තට වැඩක් නැහැ. ශක්ති මට්ටමක් මාරු වෙනකොට මාරු වීමේදී ප්‍රධාන ශක්ති මට්ටමක් මාරු වෙන අවස්ථාව. ඒ කියන්නේ ඒ වැඩිම වෙනස දක්වා ඉලෙක්ට්‍රෝන ටික තියෙන එකම ප්‍රධාන ශක්ති මට්ටමේ. ඒ වැඩිම වෙනස දක්වා ඉලෙක්ට්‍රෝන එකම ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන. පළමු වැඩිම වෙනස තියෙන තැන දක්වා. පළමු වැඩිම වෙනස ලියාගන්න. පළමු වැඩිම වෙනස දක්වා ඒක තියෙනම නෝට් එකෙත් අන්න ඒ වගේ පොයින්ට් හයිලයිට් වෙන්න ඕනේ. තේරුණාද? ප්‍රශ්නයක් කරන්න සමහර වෙලාවට ප්‍රශ්නේ ගැලවුම අන්න ඒ පොයින්ට් එක වෙන්න පුළුවන්. ඒතර කොච්චර පාඩම් කරලා තිබ්බත් වැඩක් නැහැ. කොච්චර කියවලා තිබ්බත් වැඩක් නැහැ. මේ පොයින්ට් එක හයිලයිට් වෙලා තිබ්බේ නැත්තම්. එතකොට
දැන් මෙතන හතරවෙනි ඉලෙක්ට්‍රෝනේ අයින් කරන එක ගොඩක් අමාරුයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් ගියාට පස්සේ මෙයා උච්ච වායුවක් බවට පත් වෙන්න ඕනේ. ඕක තමයි මෙතන ගන්න තියෙන්නේ. එතකොට ඉතින් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි එහෙනම් මුල් ද්‍රව්‍ය ඇලුමිනියම් කියලා යන්න පුළුවන්. හදිස්සිය හරි ඕක අමතක වුණා නම් හරි ඕක අමතක වුණා නම් මොකද වෙන්නේ? එතකොට අපිට බලමු තව ගැලවෙන්න මාර්ගයක් තියනවද කියලා. X තනුක HCl හා තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරයි. X කියන කෙනා තනුක අම්ලත් එක්කයි තනුක බෂ්මත් එක්කයි දෙකම එක්ක ප්‍රතික්‍රියා කරනවා. අම්ලයි බෂ්මයි දෙකම එක්ක ප්‍රතික්‍රියා කරන්නේ උභය ගුණී කට්ටිය. එහෙම කෙනෙකුට ඉන්නේ මේ දෙන්න බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ අම්ල එක්ක විතරයි ප්‍රතික්‍රියා කරන්නේ. හරි අම්ල එක්ක විතරයි ප්‍රතික්‍රියා කරන්නේ. මෙයා අම්ල බෂ්ම දෙකම එක්ක ප්‍රතික්‍රියා කරනවා. මෙයා අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ බෂ්මත් එක්ක මේ හතර දෙනාම ප්‍රතික්‍රියා කරනවා. අලෝහ බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. කාබන් නම් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැති කෙනෙක් තමයි කාබන්. අනිත් අය ප්‍රතික්‍රියා කරනවා අලෝහ. ද්විධාකරණයක් තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. එතකොට එතනින් හොයන්න පුළුවන් මෙයා උභය ගුණී. HCl උත් එක්කත් ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරනවා කියලා කියනවද? අවර්ණ ගඳක් නොමැති ද්විපරමාණුක වායුවක් එතනදී ඔය පොඩි ගැටලුවකටපත් වෙනවා. හැබැයි ඉතින් දන්න කෙනා දන්නවා අම්ලත් එක්කයි බෂ්මත් එක්කයි දෙකම එක ප්‍රතික්‍රියා කරලා අවර්ණ ද්විපරමාණුක හෙවත් හයිඩ්‍රජන් වායුව පිට කරන්නේ මේ කට්ටිය. හරිද? හරි. මම එනවා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න දැන් මම ඔබට පොයින්ට් දෙකක් දුන්නා. අන්න ඒ වගේ පාඩම් වල තියෙන වැදගත් කොටස් වෙන් කරගන්න. මොකද්ද? අනුයාත අයනීකරණ ශක්ති සටහනක් දීපුවාම ඒ අනුයාත අයනීකරණ ශක්ති සටහනේ ඒ කියන්නේ න්‍යෂ්ටියට ඈත ඉඳන් තමයි ඉලෙක්ට්‍රෝන අයින් කරගෙන එන්නේ. ඒ අයින් කරගෙන එනකොට පළවෙනි විශාලම වැඩිවීම තියෙන තැන දක්වා ඉලෙක්ට්‍රෝන ටික ගැන්නාම ඒ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ අවසාන ශක්ති මට්ටමේ. එතනින් ඔයාට කාණ්ඩයේ අංකය හොයාගන්න පුළුවන්. ඊළඟ අම්ල බෂ්ම එක්ක දෙකමත් එක්ක ප්‍රතික්‍රියා කරලා ද්විපරමාණුක වායුවක් පිට කරන්නේ කවුද? උභය ගුණී මුල් ද්‍රව්‍ය. හින්දා මේක ඇලුමිනියම් කියලා හොයාගන්න පුළුවන්. හරි ඉස්සෙල්ලා මම ඇලුමිනියම් ගැන කතා කරලා ඉවර කරන්නම්. හරි. මේක ඇලුමිනියම් කියලා හොයාගන්න පුළුවන්. එතකොට පළවෙනි පොයින්ට් එකෙන් ලේසියෙන්ම මේක ඇලුමිනියම් කියලා හොයාගන්න පුළුවන්. X මුල් ද්‍රව්‍ය හඳුනගන්න හේතු දක්වන්න කිව්වනම් ඔන්න උතන තමයි ළමයි අමාරුවට වැටෙන්නේ. හේතු දක්වන්න කිව්වනම් කොහොමද කියන්නේ? මෙහි මුල් හතරවෙනි අයනීකරණ ශක්තිය තුන්වෙනි අයනීකරණ ශක්තියට වඩා විශාල වශයෙන් වැඩි. ඒ හතරවෙනි ඉලෙක්ට්‍රෝනය මුල් ඉලෙක්ට්‍රෝන 3 අවසාන ශක්ති මට්ටමේ අනෙත් හතර මේ මුල් ඉලෙක්ට්‍රෝන අවසාන ඉලෙක්ට්‍රෝන 3 අවසාන මේ ශක්ති මට්ටමේ පවතිනවා. ඊළඟ ඉලෙක්ට්‍රෝනයේ තියෙන ඊට අභ්‍යන්තර ශක්ති මට්ටමේ ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් පවතින නිසා මේ 13 වෙනි කාණ්ඩයේ මුල් ද්‍රව්‍යයක් වෙන්න ඕනේ. ඉතින් මෙතන 3 වෙනි ආවර්තය කියලා කියනවනේ. එහෙනම් ඒක ගන්න පුළුවන්. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. එක්සි භූමි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. ඇලුමිනියම්ගේ භූමි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. එක්සි වඩාත්ම ස්ථායී ඔක්සිකරණ අවස්ථාව ධන 3 අවස්ථාව ඒක ලියා ගන්නත් පුළුවන්. හරි. X කියන්නේ කා දැන් X කියලා ගන්න ඇලුමිනියම් කියලා ගන්න. ඔන්න ඇලුමිනියම් ලෝහය. හරි ලියමු බලන්න මේ ප්‍රතික්‍රියාව. අග්ගාලා ලියුවට කමක් නැහැ ලියමු. සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. කෙලින්ම මෙතනින් අයින් කරමු. දෙන්න. මම තව අමතරව ගන්නවා කීපයක්. ඇලුමිනියම් ඔක්සයිඩ්
සෝඩියම් හයිඩොක්සයිඩ් එක. ඇලුමිනියම් ඔක්සයිඩ් HCl එක. ඇලුමිනියම් හයිඩොක්සයිඩ් HCl එක. ඇලුමිනියම් හයිඩොක්සයිඩ් සෝඩියම් හයිඩොක්සයිඩ් එක. ඊළඟට මම අහනවා ඇලුමිනියම් ධන තුන අයන සහිත ද්‍රාවණයකට අයන සහිත ද්‍රාවණයකට සෝඩියම් හයිඩොක්සයිඩ් බිඳු ලෙස යෙදීමේදී දකින නිරීක්ෂණ. හරි. දැන් බය වෙන්න දෙයක් නැහැ. අහන එකට තමුන් පාඩම් කරලා නැත්තම් තමුන්ගේ පොත අරගෙන පාඩම් කරගත්තා නම් හරි ඉස්සර. හැබැයි අද විතරයි ඊළඟ දවසේ අහක් කරලා දානවා. ඊළඟ මේ ක්ලාස් වල රෙකෝඩ් එක දෙන්නෙත් නැහැ. මොකද ලයිව් ඉන්නේ නැතුව මේක තේරුමක් නැහැනේ. මේක රෙකෝඩ් එක අරන් බලන්නයි මම ප්‍රශ්න අහනකොට ඒවට උත්තර දෙන්නේ නැතුව. එහෙනම් රෙකෝඩ් එක ඕන නම් ඊළඟ දවසේ ඉඳන් මට කලින් කතා කරන්න ඕනේ. මම ඒකට ප්‍රශ්න කීපයක් අහනවා. ඒවට උත්තර දීලා ඔයාට රෙකෝඩ් එක ඉල්ල ගන්න පුළුවන්. සාධාරණයිනේ. රෙකෝඩ් එක ඕන නම් මං කරපු පේපර් එක කියනවා ඒ ටික පාඩම් කරලා මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. උත්තර දුන්නොත් රෙකෝඩ් එක ගත්තේ ඇයි? නිකන් රෙකෝඩ් එක හම්බෙන්නේ නැහැ. හරි සරලයි. සඳනි බෝයගොඩ ඔව් නැද්ද? මයික් එක ඕෆ් කරලා කියන්නේ. හරි. දාන්නකෝ බලන්න ප්‍රතික්‍රියා ටිකට උත්තර ටික ටක් ගාලා ඔයා එක එක දාගෙන යන්නකෝ. වෙලා ගන්න ඕනේ නැහැ.
ඔන් කරන්නකෝ ඔයාගේ මයික් එක හරියට. හරි ඊළඟ එක ලියාගෙන යන්න ටක් ගාලා. හරි පළවෙනි එක මොකද්ද? ඔන් කරන්න පුළුවන් මයික් එක. ඔන් කරපුවාම හරියට එන්නේ මෙතන H2 හැදිලා AlCl3 බවට පත් වෙනවා. මෙතන ලවණය හැදෙනවා. මම ලියන්නේ හොයා ගන්න ඕන ඔයාලා මේ ප්‍රතික්‍රියා. ඔයාලා ලියා ගන්න. උභය ගුණික ලෝහ කොහොමත් අම්ල සමග ලවණය හැදිලා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. මේ ටික බැයි නම් වැඩක් නැහැ. හරි. එතකොට මෙතන එයා මේක හරියට කිව්වා. එතකොට උභය ගුණී කෙනා හැමතිස්සෙම මොකද වෙන්නේ? ඇනායනයක් විදියට තමයි ඉන්න කැමති බාෂ්මික මාධ්‍යයේදී. එතකොට මෙතන හැදෙන්නේ Al Na Al OH4 ඔන්න ඔය වගේ එකක් හයිඩ්‍රජන් බවට පත් වෙනවා. ඊට පස්සේ ඔක්සයිඩ් වලදී මෙතනදී විශේෂත්වය තමයි මෙතන හයිඩ්‍රජන් පිට වෙන්න බෑ. බුද්ධිමත් වෙන්න ඕනේ. කටපාඩම් කරලා හරියන්නේ නැහැ. මෙතන හයිඩ්‍රජන් ලියන්න බෑනේ. මතකෙන් ඔහේ ලියන්න එපා මෙතන හයිඩ්‍රජන්. මොකද මෙතන හයිඩ්‍රජන් ලියන්න බෑ. හරි? ඇයි හයිඩ්‍රජන් ලියන්න බැරි? මේ හයිඩ්‍රජන් පිට වෙන්නේ කොහොමද? මේ හයිඩ්‍රජන් පිට වෙන්නේ මේ ඇලුමිනියම් විසින් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒ පිට කරන ඉලෙක්ට්‍රෝන මේ එද්දන විසින් ගන්නවා. අරගෙන තමයි හයිඩ්‍රජන් හැදෙන්නේ. එතකොට මෙතන එහෙම ගන්න එකක් ඉන්නවද? මේ පිට කරන්න එකක් ඉන්නවද ඉලෙක්ට්‍රෝන? නැහැ. එතකොට මෙතන මේ විදියටම ශාරීය මාධ්‍යයේ මේ කියන ඇනායනයේ බවට පත් වෙනවා. උභය ගුණී කෙනා ආම්ලික මාධ්‍යයේදී කැටායනයේ බවට පත් වෙනවා. හයිඩ්‍රජන් පිට වෙන්නේ නැහැ. හයිඩ්‍රජන් පිට වෙන්න විදියක් නැහැ. එතකොට දැන් මෙතන උභය ගුණී කෙනාගේ මෙන්න මේ කියන ලවණයේ බවට පත් වෙනවා. පාඩම් කරන්න ඉතින්. අද මේක පාඩම් කරගන්න. එච්චරයි මට වෙන්න ඕනේ. එතකොට මෙතන දැන් තුලිත වෙන්න එපයි. තුලිත වෙන්න බලමු මොකද වෙන්න ඕනේ. එතකොට දැන් ජලය දානවද නැද්ද? ඔය උභය ගුණී කෙනාගේ ප්‍රශ්නයක් එනවා. ජලය දානවද නැද්ද කියන එක. එතකොට අපිට පේනවා සෝඩියම්ලා එක්කෙනයි. දැන් හයිඩ්‍රොක්සයිඩ්ලා හතරක් ඕනේ. මේ පැත්තේ හයිඩ්‍රජන් හතරක් තියෙනවා. මේ පැත්තේ හයිඩ්‍රජන්ලා එකයි තියෙන්නේ. එතකොට මෙතනට ජලය දාන්න සිද්ධ වෙනවා. ජලය දාන්න සිද්ධ වෙනවා. හරි. එතකොට මෙතන මෙතන ඇලුමිනියම්ලා දෙන්නෙක් නිසා මේක දෙකෙන් වැඩි කරන්නත් ඕනේ. ඇලුමිනියම්ලා දෙන්නෙක් ඉන්නවනේ. එතකොට සෝඩියම් දෙකෙන් වැඩි වෙනවා. එතකොට මෙතන හයිඩ්‍රජන්ලා දෙකයි. එතකොට තව දෙවරක් හතර 8යි. ඒ නිසා මේ පැත්තට හයිඩ්‍රජන්ලා තව 6ක් ඕනේ. එහෙනම් ජලය 3ක් දාන්න. එතකොට හරියනවා. ඔන්න ඉතින් ජලය ඕන වෙන්නේ නැහැ ඒකේ. මේකේ නම් ඕන වෙනවා. මේකේ AlCl3 හැදිලා ජලය බවට පත් වෙනවා. මේකත් ඒ ආකාරයෙන්මයි. එතකොට ඔය වගේ දැන් ඊට පස්සේ ළමයා මොකද කරන්න ඕනේ? උභය ගුණී කට්ටිය මතක තියාගන්න ඕනේ. එයාලගේ ඇනායන කැටායන ටික මතක තියාගන්න ඕනේ. එයා ආම්ලික මාධ්‍යයේ ඉන්නේ කොහොමද? කැටායනයක් විදියට. ශාරීය මාධ්‍යයේ ඉන්නේ කොහොමද? ඇනායනයක් විදියට. ඔන්න ඔය ටික මතක තියෙන්න ඕනේ. ඊළඟට මේ ඇලුමිනියම් ධන තුන ආයන සහිත ද්‍රාවණයකට කටපාඩම් කරන්න දෙයක් නැහැ. ඇලුමිනියම් ධන තුනට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු වශයෙන් දාගෙන යනකොට මුලින්ම ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. ඕක බෙන්න මෙහෙම ඕනම උභය ගුණී කෙනෙක් මොකද වෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බිඳු වශයෙන් දාගෙන යනකොට අවක්ෂේපයේ බවට පත් වෙනවා. ඔන්න ඔච්චරනේ තියෙන්නේ. ඉතින් ඔතන තවදුරටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ඔයාට මීටරයක් තියෙන්න ඕනේ. මීටරේ පාවිච්චි කරන්න ඕනේ.
දැන් යකෝ මේක පාඩම් කරගත්තු එක අරක ලියන්න දන්නේ. මේක පුළුවන් එක අරක දන්නේ. ඇයි යකෝ මේක ලියනවා ඇලුමි කටපාඩමනේ. ඉනෝගනික් කියන කටපාඩම් කරනවා කියලා හිතන් ඉන්න. එතකොට දැන් මේක ලියන එක මෙහෙම ලියනවා. මේක ලියනවා කටපාඩම් කරගෙන. ඒක හිතන්නේ නැහැ අරක ගැන. ඔහොම ලියපු එක දන්නේ නැද්ද? යකෝ මෙතන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් නම් අතන හැදෙන්නේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් නම් මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා නම් මේ හැදෙන සුදු පාට අවක්ෂේපය වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇතුලේ දිය වෙන්නේ නැද්ද? දිය වෙනවා. දිය වෙලා මොකක් බවටදපත් වෙන්නේ? ඉතින් උභය ගුණී කෙනා ඉන්න ඕනේ. ඔය හිතලා ලියන්නේ යකෝ. උභය ගුණී කෙනා ඉන්න ඕනේ මොනවා විදියටද? ඇනායනයක් විදියට. පාඩම් කරපු අයත් ඉන්නවා මෙතන. පාඩම් නොකරන අය ඉන්නවා මේ අන්තිම වතාවට එයාලට කියන්නේ. ඔන්න ඔහොම වෙනවා. ඒතර මේක ආම්ලයක් දානකොට මේකේ අනිත් පැත්තට යනවා ඔහොම. ඔන්න ඔහොම දෙපැත්තට මාරු වෙන්න පුළුවන් මේ උභය ගුණී කෙනාට. ඔන්න ওই ටික තමයි මේකේ අහන්නේ. එතකොට ඔක්සයිඩේ ඇලුමිනියම් ඔක්සයිඩ් Al2O3 හරිනේ. ඔක්සයිඩේ ඇලුමිනියම් දසේ NaNO3 සහ තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් රත් කළ විට සිදුවන ප්‍රතික්‍රියාව සඳහා රසායනික සමීකරණය ලියන්න. ඕක අපි ඉගෙන ගන්නේ මොකද්ද? ඕක අපි ඉගෙන ගන්නේ කොහොමද? ඕක අපි ඉගෙන ගන්නේ ඇමෝනියා පරීක්ෂණය නැත්නම් නයිට්‍රේට් අයන හඳුනා ගැනීම සඳහා. හසන්ත ඉන්න හසන්ත. ඔව් සර්. ඔය ඔන්නුනේ මයික් එක. හරි. හසන්ත මට කියන්නකෝ දැන් ඔයාගෙන් අහන්න යන්නේ එහෙමයි දැන් පාඩම් කරලාද බලන්නත් එපයි. හසන්ත ඔය ගණන් හදනකොට මට පන්ති ඉවරලා මට පොඩ්ඩක් අර හදපු ගාන පෙන්නන්න. මොකද්ද මේ ගණන් හදලා ලොකු වැරද්දක් කරනවා. හරි දැන් ඒක නෙමෙයි. දැන් ඔයා මට කියන්න හරි නයිට්‍රේට් අඳුරගන්න. අපි කතා කරමු මේ නයිට්‍රේට් කියන ආයනය ගැන. එහෙමයි අපි මේ ප්‍රශ්න කරා යන්නේ නයිට්‍රේට් කියන ආයනය ගැන ඔයා මට කියන්න බලන්න. ඒක අඳුරගන්න ඔයා මොකද කරන්නේ? මොනවද ඔයා දන්න පරීක්ෂණ? නයිට්‍රේට් අඩංගු එකට දානවා CH3Cl දානවා. ඒකට මේ පෙරසල්ෆේට් දානවා. ඊට පස්සේ HCl බිත්තිය දිගේ පෙරියන වෙද දානවා. ඊට පස්සේ නයිට්‍රේට් තියෙන එකේ දුඹුරු වලයක් ඇතුලේ නම් දෙකේ දුඹුරු වලයක් ඇති වෙනවා. දැන් ඔය හරි ඔක්කොම හොඳයි. ඔයා මේ ක්‍රිස් ෆිල්ම් එක බලලා තියෙනවද? ක්‍රිස් ඔව් අර රිතික් රෝෂන් හිටියේ. ඔව්. ඒ චිත්‍රපටියෙත් ඔහොමනේ. ඒ චිත්‍රපටියේ මේ ස්පයිඩර්මෑන් චිත්‍රපටි කෑල්ලයි ඔය ඩේ ආෆ්ටර් ටුමෝරෝ එහෙම චිත්‍රපටි ගොඩක කෑලි එකතු කරලා තමයි මේ චිත්‍රපටිය තියෙන්නේ. ඒක බලපුවම ඔක්කොම බැලුවා. ඔයාගේ CH3Cl එන්නේ. ඔයාගේ උත්තරේ තියෙන්නේ. CH3Cl දාන්න අවශ්‍යතාවයක් නැහැ. පෙරසල්ෆේට් දාන කතාව හරි. HCl නෙමෙයි දාන්නේ. HCl නෙමෙයි දාන්නේ මොකද්ද? H2SO දාන්නේ. සල්ෆියුරික් අම්ලය දාන්න. ඒතර පරීක්ෂණ දෙකක තුනක තියෙන ඒවා එකට වෙලා. කලවම් වෙලා. එහෙම කරගන්න එපා. ඒතර මේකට කියන නම මොකද්ද? මේ පරීක්ෂණයට කියන නම මොකද්ද? දුඹුරු වලය. දුඹුරු වලේ පරීක්ෂා. හරි. එතකොට ඔන්න ඔහොම මතක තියාගත්තා නම් ඉවරනේ අප්පා. බිත්තියේ මම සාන්ද සල්ෆියුරික්. හම්බෙන තැන පොඩ්ඩක් දුඹුරු පාට ගාගන්න. මේක වචනෙන් කියනවා. ඔන්න ඕක තමයි විභාගෙදි වෙන්න ඕනේ. වචනෙන් හදලා කියන්න ඕනේ. සාන්ද සල්ෆියුරික් බිත්තිය දිගේ පෙරියන පරිදි මෙතන හැදෙනවා දුඹුරු පාට වලය. මොකද දුඹුරු වලය කියන්නේ? ඔන්න Fe ධන දෙක තියෙන්නේ අලුත සාධ උපර සල්ෆේට්. ඇයි අලුත්වා? මෙතන තියෙන උත්තරේ අලුත්වා නැත්තම් මේ ප්‍රතික්‍රියාව වෙන්න Fe ධන දෙක ප්‍රමාණවත් නැහැ. පරණේවා මොකද වෙන්නේ? පරණේවා Fe ධන දෙක හදලා තිබ්බොත් ඒවා වාතයේදී ඔක්සිකරණය වෙලා Fe ධන 3 බවට පත් වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාවට ඕන ඒවා ලැබෙන්නේ නැහැ. ඉස්සරෝම Fe ධන 3 හැදිලා ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. මොකට කලිනුත් වෙන්නේ මේ සල්ෆියුරික් වල තියෙන H+ නයිට්‍රේට් විසින් අරගෙන
HNO3 බවට පත් වෙනවා. ඔය හිත ලියන්නේ. ඊට පස්සේ HNO3 සහ Fe ධන දෙක අතර ප්‍රතික්‍රියාවක් වෙලා එතනින් NO එනවා. NO එනවා. NO එනවා. ජලය එනවා. ඊට පස්සේ මේ NOයි මේ ඉතිරි වෙලා තියෙන අර Fe ධන දෙක තැන් දෙකකට ඕනේ. ඉතිරි වෙලා තියෙන NOයි එකතු වෙලා FeNO මෙතන ජලානුපහත් තියෙනවා අපි ඒක ලියන්නේ. FeNO සල්ෆේට් බවට පත් වෙනවා. මේක දුඹුරු වලේ. දැන් මේ හදිස්සිය හරි මේ ප්‍රැක්ටිකල් එක කරද්දී දුඹුරු වලේ ආවේ නැත්තම් මොකද කරන්නේ? දුඹුරු වලේ ආවේ නැත්තම් අල්ලනවා ඔක ටැප් එකට. මොකද වායුව අර එළියට යන නිසා වෙන්න පුළුවන්. සීතල කරනකොට වායු හොඳට ජලයේ දිය වෙනවා. අන්න එතකොට දුඹුරු පාට වලේ බලා ගන්න පුළුවන්. හරි. යොහානි විජේ බණ්ඩාර ඉන්නවා. නෑ. සර්. ඔයා මට කියන්න. ඔව්. හරි. ඇහෙනවනේ මාව නේද? ආව ඇහෙනවනේ? සර්. හරි. එන දුඹුරු වලේ සමීකරණ ටික. ඔයා මට කියන්න මේ දුඹුරු වලේ පරීක්ෂණය කරන්න බැරි අවස්ථා තියෙනවා. මේ දුඹුරු වලේ පරීක්ෂණය කරන්න බැරි අවස්ථා තියෙනවා. ඒ බැරි අවස්ථා මොනවද? දුඹුරු වලේ පරීක්ෂණය කරන්න බැරි අවස්ථා නෝට් එකේ තියෙනවා. නෝට් එක තියනවද? බල්ලා පන්ති ඉවරට කලින් කියලා තමයි යන්න ඕනේ. හරි. එතකොට ඔබ ඉන්න ඕනේ පන්ති ඉවර වෙලා නෝට් එක හොයලා උත්තර හොයලා දැන් හොයන්න. හොයලා මට කියන්න ඕනේ. ඔයාගේ නම මම පොතක් දාලා දැන් මෙතන ලියා ගන්නවා. හරි. ඇවිල්ලා එන්න බාන්න තුලංජලි ඔක්සිමා තුලංජලි ඔක්සිමා ගොඩ වෙලා ගන්න එපා. සර්. මේ දුඹුරු වලේ පරීක්ෂණය කරන්න බැරි අවස්ථා තියෙනවා. අන්නේ අවස්ථා මොනවද? ඒ කියන්නේ මේකට බාධා වෙන තැන් තියෙනවා. ඒ බාධා වෙන තැන් මොනවද? මේක හොඳයි. ගෙදර ඉන්න අයට බලා ගන්න පුළුවන් ළමයා පාඩම් කරලාද ඉන්නේ නැද්ද කියලා. නැත්තම් හැමදාම කියනවා සර් දැක්කම අමතක වෙනවා කියලා. කියන්න. හොඳයි සඳනි බොය ගොඩ හොඳයි. තව ටිකක් වැඩි කරන්න. එතකොට ඔයාට හොඳට කරගන්න පුළුවන්. හොඳයි හොඳට කරනවා. මේ මයික් එක ඔන් කරලා ඉතින් ඔක කීවනම් තමයි හරියන්නේ. කො තුලංජලි ඔක්සිමා 2යි. අසන්ත තව ටිකක් කල්පනාකාරී වුණා නම් හරි. ඔන්න පාඩම් නොකරන දෙන්නයි. මොකද ඩිරෙක්ට් පොතේ තියෙන දේවල් මම මෙහාන්නේ. සඳුනි ජයතිලක. සඳුනි ජයතිලක. සඳුනි නැද්ද? හිටියද මම දැක්කා. කෝ මොකද මේ දුලංජලි ඔක්සිමා කෝ නැද්ද? අයින් කරන්නද? ඉන්නවා සර්. ඉන්නවනම් කියන්නකෝ. දන්නේ නැහනේ. එහෙනම් ඔයත් පාඩම් කරගන්න වෙනවා. මම මේකට අහනවා අනිවාර්යෙන්. හෙට නෙමෙයි අඟහරුවාද පන්තියේ පටන් ගන්නකොට අහනවා. මේක විතරක් නෙමෙයි තනින් අහනවා ඉනෝගනි. සඳුනි එහෙනම් දාන්න ටයිප් කරලා දාන්නකෝ මොනවද බාධා වෙන අවස්ථා කියලා. දාන්න.
ගයානි හංසිකා. ගයානි හංසිකා. මොනවද අවස්ථා? දුඹුරු වලේ පරීක්ෂණය කරන්න බැරි අවස්ථා මොනවද? කො ඉක්මනට පුතේ කරන්න කෝ සර් මේ ඇලුමිනියම් එහෙම මේ තියෙන අවස්ථාවක එතකොට මොකද වෙන්නේ ඇලුමිනියම් තියෙන අවස්ථාවක? ඔයාලා ගොඩක් අය පටලගෙන ඉන්නේ ඔයාලා හරියට ස්ට්‍රෝං විදියට මේවා පාඩම් කරගෙන නැහැ. දැන් ඔයාලා මේක පටලගෙන ඉන්නේ. සමස්ත කතන්දරේ තැන් තැන් වලින් කෑලි කෑලි මතක තියාගෙන ඉන්නේ. මොකද්ද මෙතන බැරි? බේම්මේ දුඹුරු පාට ඔයාලා ආසාවෙන් පාඩම් කරන්නේ නැහැ. ඒකයි මෙතන හේතුව. මෙන්න මේ දුඹුරු වලය පේන්නේ නැතිව යනවා නම් බේම්මේ ප්‍රතික්‍රියා සෙට් එකට මොකක් හරි බාධාවක් වෙනවා නම් හරි නැත්තම් ඇත්තම කතාව උතනින් ඇතුලෙන් මොකක් හරි දුඹුරු පාටක් හැදෙනවා නම් ඔන්න ඕව තමයි මේ දුඹුරු වලේ පරීක්ෂාව කරන්න බැරි අවස්ථාව. එතකොට මම ආයේ ජීවිතේට මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ විභාගෙ වෙනකම්. එතකොට දැන් ඔයාලා පාඩම් කරලා ඒ වුණාට මේක ආසාවෙන්වත් අවබෝධයෙන්වත් කරලා නැහැ. ඒතර මේ දැන් ඔයා ඇලුමිනියම් දන්න ඔයාට තියෙන මතකයක් විතරයි. දල මතකයක් තියෙන ඉතින් ඒක හදාගන්න. හොඳයි. I- දැන් ඔයාලා හදාගන්න එපා නිදහසට කරුණු. මට හරි මට මේ අවස්ථාවේ මෙහෙම එහෙම කිසි කතාවක් හදාගන්න එපා. වැරදි අඩුපාඩු හදාගන්න. තව තවත් මේවා ඉස්සරහට ගෙනියනවා කියන්නේ ඔයාට මේක ගොඩ දාන්න හම්බෙන්නේ නැහැ. I- සාන්ද සල්ෆියුරික් වැටුනහම මේවා අපි ගත්තේ ඒ කාලේ හිත. එතකොට I2 හැදිලා මෙතන SO2 හැදිලා ජලයේ බවට පත් වෙනවා. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ මේ I2 ඔයන් බලන්න හිතෙන්න ඕන. ඔයාට හිතෙන්න. සාන්ද සල්ෆියුරික් මේ I- එක ප්‍රතික්‍රියා කරනවා කියන එක ඔයාට අමතක නම් මේක මතක් කරලා ජීවිතේටත් එන්නේ නැහැ. එතකොට ඔයා කටපාඩම්නේ කරන්න වෙන්නේ. කටපාඩම් කරන ඒවා ලේසියෙන්ම අමතක වෙනවා. I- සාන්ද සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරපුවාම I2 පිට වෙනවා. I2 ජලයේ දිය වුණාම දුඹුරු පාටයි. එතකොට මේ ද්‍රාවණයම දුඹුරු පාටයි. මේක ලස්සන කතන්දරයක්. එතකොට Br- හැමදාම මම ඕකනේ කියන්න ඕනේ. එතකොට ඔයාට මේක පාඩම් කරලා ලස්සනට පාඩම් කරගත්තා නම් ඉවරනේ. එතකොට මේක Br2 හැදෙනවා. එතකොට බලන්නකො ළමයාට දෙකක් තියෙනවා. දැන් මේක වෙනම අරක වෙනමනේ පාඩම් කරගන්නේ. දැන් ඔයාගේ සාන්ද I- Br- අඳුර ගන්න තැන මං කියලා දෙන ඝන බ්‍රෝමයිඩ් එකකට ඝන අයඩයිඩ් එකකට සාන්ද සල්ෆියුරික් දාපුවම ඝන නම් දම් පාට වාෂ්පයක් යනවා. ඝන නම් මෙයා දුඹුරු පාට වාෂ්පයක් යනවා. ද්‍රව්‍ය නම් මේ දෙන්නම ජලයේ දිය වුණාම දුඹුරු පාට ද්‍රාවණයක් බවට පත් වෙනවා. ඔන්න ඔහොම. ඒතර මේ දෙන්න ඉන්නකොට ඕක කරන්න වෙන්නේ නැහැ. මොකද ද්‍රාවණේ පුරා දුඹුරු පාටක් යනවා. ඊළඟට NO2- සාන්ද සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම මෙතන NO2 හැදිලා දුඹුරු පාටයි ද්‍රාවණේ පුරා දුඹුරු පාට පිට වෙද්ලා දුඹුරු පාට වායුවක් එළියට යනවා. එතකොට I- Br- නයිට්‍රයිට් අයන තියෙනකොට දුඹුරු වලේ පරීක්ෂණය කරන්න බෑ. ඇලුමිනියම් තියෙනකොට නෙමෙයි. ඒ නිසා අපි නයිට්‍රේට් අයන අඳුරගන්න ඇමෝනියා පරීක්ෂණය කරනවා. මොකද්ද මේ ඇමෝනියා පරීක්ෂණය? අපි නයිට්‍රේට් අයන තියෙන තැනට තියෙනවද කියලා හිතන තැනට තිබ්බොත් තියෙන තැනට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ඇලුමිනියම් කුඩු හරි සිංක් කුඩු හරි ඇලුමිනියම් සිංක් මිශ්‍ර කරපු දේවදාර මිශ්‍ර ලෝහය හරි දානවා. දාපුවාම නයිට්‍රේට් අයන ඇමෝනියා බවට ඔක්සිහරණය වෙනවා. ඇලුමිනියම් ශාරීරික මාධ්‍යයේදී ඇනායනයේ බවට පත් ඔක්සිකරණය වෙනවා. ඇනායනයේ බවට ඔක්සිකරණය වෙනවා කියන්නේ එතන ඇලුමිනියම් කරණය වෙනවා. ඇනායනයක් තමයි හැදෙන්නේ. හරි. එතකොට ඇමෝනියා පිට වෙනවා. මේකට නයිට්‍රයිට් අයනත් උත්තර දෙනවා. එතකොට අපිට කියන්න බෑ නයිට්‍රයිට්ද නයිට්‍රේට්මද කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලා කරන්නේ මේ වගේ වෙලාවකට හිතන්නකෝ උතන නයිට්‍රේට් උත්තර දෙනවා නයිට්‍රයිට්ත් උත්තර දෙනවා. ඒතර මෙතන වෙන්නේ මොකද්ද? ඇලුමිනියම් මෙන්න මේ ඇනායනයේ බවට පත් වෙනවා.
එතකොට මේ ඇනයනේ ඇලුමිනියම් ඉන්නේ ධන 3. ඒ නිසා මෙතන ඔක්සිකරණයක් සිද්ධ වෙන්නේ. එතන ඔක්සිකරණයක් වෙන්නේ. එතකොට නයිට්‍රේට් අයනේ ඔක්සිහරණයක් වෙන්නේ. ඇමෝනියාට ඔක්සිහරණයක් වෙනවා. ඔච්චරයි. ඒවා ඊට පස්සේ තුලිත කරලා ප්‍රැක්ටිස් කරගෙන තියාගන්න ඕනේ. නැතු එදාට මේක තුලිත කර කර ඉන්න බෑ. තුලිත කරනේවා කටපාඩම් කරලා තියාගන්න බෑ. මෙඩ පටන් ගන්න ඕ. තව අවුරුද්දට තියෙන්නේ. හරි. ඔන්න ඔය විදියට වෙනවා. તો සිංක් දැම්මත් ඔය විදියටයි. ඒතර සිංක් වල ඇනයනේ බවට පත් වෙනවා. හරි. එතකොට මේකට නයිට්‍රයිට් අයනත් උත්තර දෙනවා. දැන් ඔයා එතකොට නයිට්‍රයිට් අයනද නයිට්‍රේට් අයනද කියලා හොයාගන්නේ කොහොමද? තනුක අම්ලයක් දාලා බලනවා. ආපහු අලුත් සාම්පලයක් කරන් තනුක අම්ලයක් දානවා. එතකොට ඒකෙන් දුබුරු පාට වායුවක් පිට වුණොත් එතන නයිට්‍රයිට් අයන තියෙනවා. නයිට්‍රේට් නැහැ කියලා කියන්න බෑ. ඇයි? ඇමෝනියා පිට වෙන්න නයිට්‍රේටුත් හේතුවක් නයිට්‍රයිටුත් හේතුවක්. එතකොට ඉස්සරෝම ඔයා මේ ප්‍රැක්ටිකල් එක හරියට කරනවා නම් ඉස්සරෝම දැන් මේ ඔයා දන්නේ නයිට්‍රේට්ද නයිට්‍රයිට්ද කියලා. ඔයා මේක අරගෙන අම්ලය දානවා. දාපුවම දුමුරු පාට වායුවක් යනවා. එතකොට ඔයාට තහවුරුයි නයිට්‍රයිට් මේකේ තියෙනවා. ඒතර මේ ඇමෝනියා පිට උනේ මේ පරීක්ෂණය කරද්දී ඇමෝනියා කියන්නේ ඒවා පිට උනේ නයිට්‍රයිට් නිසා අනිවාර්යෙන්ම යනවා. එතකොට නයිට්‍රේට් තියනවද කියලා හොයන්න බෑ. එතකොට එන අම්ලය දාලා හොඳට තියලා රත් කරලා NO2 ටික ඔක්කොම යවුවට පස්සේ ආයෙ කරලා බලන්න ඕනේ මේ පරීක්ෂණය. එතකොටත් ඇමෝනියා පිට වෙනවා නම් අන්න එතකොට නයිට්‍රේට් අයන තියනවා කියලා කියන්න පුළුවන්. ඒතර ඔන්න ඔය ප්‍රතික්‍රියාව තමයි එයාලා ඉල්ලන්නේ. හරි. ඒතර ඔන්න අපි කතා කරේ නයිට්‍රේට් අයන අඳුරා ගැනීමත් කතා කරා මෙතන. නයිට්‍රේට් අයන අඳුරා ගැනීමත් කතා කරා. හරි. එතකොට ප්‍රතික්‍රියාව ලියා ගන්න තමුන්ට පුළුවන් වෙන්න ඕනේ. ඒවා මගේ වැඩ නෙමෙයි. ඒවා නෝට් එකේ තියෙනවා. තවත් ඉතින් පාඩම් කරන්නේ ඔය තමුන් පාඩම් කරගත්ත විදියටම නම් ටිකක් අමාරු වෙයි. පටල ගන්න එපා ආසාවෙන් කරන්න. තමුන්ට ලැබෙන දේ හිතන්න. මේකෙන් තමුන්ට ලැබෙන ප්‍රතිලාභ ගැන හිතන්න. දැන් කොහොමත් ඉස්සරහට ජීවත් වෙන්න බැරි වෙයි. දෙයක් ඉගෙනගෙන නැත්තම්. දෙයක් කරන්න අලුතෙන් හිතන්න. මේ බද්ධ වෙලා නැති දැන් මෙතන ළමයා දන්නවා මේ. අඩේ I- සාන්ද්‍ර සල්ෆියුරික් දාපුවම දුමුරු පාට වෙනවා. එහෙම හිතන්න ඕනේ මෙතන. නිකාම් මේක කටපාඩම් කරන්න බෑ. එතකොට මේක බැයිද මට යොදා ගන්න I- වඳුරු ගන්න. I- ඝණයකට දැම්මොත් මොකද වෙන්නේ? දම් පාට වාෂ්පයක් යන්නේ. මෙතන NO2- අඳුරු ගන්න මට තනුක අම්ලයක් දාන්න පුළුවන්. සාන්ද්‍ර අම්ලය හැමුවේ කොහොමත් නැත්නම් ළමයා දන්නවා. අපි උගන්ලා තියෙනවා NO2- අම්ල හැමුවේ NO2 බවට පත් වෙනවා. ඒ NO2 වල දුමුරු පාටින් මේක වැහෙනවා. එතකොට අපිට පුළුවන් ද මේ දුමුරු වලේ නිරීක්ෂණය කරන්න? බෑ. එහෙමයි පාඩම් කරන්නේ. නැත්නම් ඉතින් වාඩි වෙනවා නයි දුඹුරු වලේ පරිස්සාව. ඔය ඉනෝගරි කටපාඩම් කරනවා කියන බුරු කතන්දර. එහෙම කටපාඩම් කරලා කරන්න පුළුවන් ඒවා කෙමිස්ට්‍රි වල නෑ. එහෙම පුළුවන් S එකක් ඔය තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන. ඒකත් ඉතින් හරියට බැරි වෙනවා. පොතක් දානව අද ඉඳන් මෙයාලා දැන් ටච් වෙලා ඉන්නේ. එනවා නම් පන්ති පාඩම් කරන්න වෙනවා. දෙන්නයි යොහානි ඔක්සිමා. ඔය ජයතිලක දැම්මද මේකට උත්තරේ? එතකොට හසන්ත ඩිල්ෂානෝයි ගෑණි හංසිකයි පාඩම් කරනවා. ඒ වුණාට අවබෝධයෙන් නැමදි. තව ටිකක් අවබෝධයෙන් නෝට් එක නිකාම කියවන්න එපා. මේ මම කරන්නේ ඒ විදියට කරන්න. එතකොට ඔය අඩුපාඩු ටික හරියයි ඈ. හරිනේ එතකොට එයාලා ටිකක් අවබෝධයෙන් කරා නම් හරියනවා ඈ. හරි. ඔන්න ඊළඟට මම ওই පුන පුනා අර පන්ති වලදී කියලා දුන්නා. ගොඩ අය ඒක තීරුම් ගන්නෑ. මං කීවා ඕනම ධන තුනායන තියෙන ජලීය ද්‍රාවණයකට කාබනේටයක් වගේ භාෂ්මිකයි කියලා කිව්වා. ඕනම ජලීය ද්‍රාවණයක් ධන තුනායන තියෙන ජලීය ද්‍රාවණයක් භාෂ්මිකයි කිව්වා. ගොඩක් අය මේක තේරුම් ගන්නේ නැහැ. ඒක ඇඟට දාගත්තේ නේ. අපි අහලා බලමු ලක්ෂාන් කියන්න බාන්න අමාරු නැත්තම් මොකද ධන තුනායන තියෙන ද්‍රාවණයක් අපි ආම්ලිකයි කියලා සලකන්නේ. ඕනම ධන තුනායන තියෙන ද්‍රාවණයක් ආම්ලිකයි කියලා සැලකුවා. එහෙම සලකන්නේ ඇයි? මොකද ඒකෙන් ඉලෙක්ට්‍රෝන පිට කරලා
ඇහුන්නේ තේරුන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ධනායන තියනවා කියන්නේ ඒක ආම්ලික නිසා ඒක සාමාන්‍ය ඍණායන තියනවා නම් ඒක භාෂ්මිකයි කියලානේ. ආම් පටල ගත්තා. ඒ ධනායන අය ආම් එහෙම කතාවක් නෙවෙයි කියන්නේ. ආම්ලික මාධ්‍යයේ ඉන්නේ ඒ උභය ගුණියයි විතරයි ඈ. උභය ගුණී අය මොකද අම්ලේනේ එනායනේ දෙන්නේ. ඒතර උභය ගුණී කෙනා කැටායනේ. ඒතර උභය ගුණී කෙනාට මාරු වෙන්න පුළුවන් නේ. ඒතර ශාරීය මාධ්‍යයේදී ශාරේනේ කැටායනේ දෙන්නේ. එතකොට උභය ගුණී කෙනා එනායනේ දෙනවා. ඒක උභය ගුණී කෙනාට විතරයි අදාළ. ආම්ලික මාධ්‍ය අම්ලයේ එනායනේ දෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් කැටායනයක් දෙන්න ඕනේ. එතකොට ඒක පටල ගන්න එපා මෙතනට. එහෙනම් ඔන්න ඔයාගේ දුර්මතය අයින් කරන්න ඔළුව ඇතුලේ. ඊළඟට අපි යනවා ඒසානි චේතනා ඉන්නවද? මයික් හදාගන්න ගෙවල් වලට කියලා ඊළඟ සතියේ වෙනකොට. නතු කරන්න බෑ මේක. ඒසානි චේතනා. අර බතල් ළමයි හිටියේ උස. කො අද නෑ. ගොඩක් අය නෑ අද. මොකද දැන් ලියා ගන්න. තමන්ගේ අඩුපාඩු තියෙන කෙනා තමුන්ගේ අඩුපාඩු ටික ලියා ගන්න. හැදෙන්න. මෙහෙමත් හැදෙන්නේ නැත්තම් පුතේ ආය හැදෙන්න හම්බෙන්නේ නෑ. ඔයාලා හිතනවා නම් මේ පන්ති ගිහිල්ලා විතරක් මේක කරන්න පුළුවන් කියලා කරන්න හම්බෙන්නේ නෑ. ඉසානි චේතනා නෑ. ඉමාසා සසිනි. ඉමාසා සසිනි. මතක නෑ. ඒකනේ කියන්නේ මම පුන කීවා මේවා ඇඟට දාගන්න ඕනේ මේවා කටපාඩම් කරලා තියාගන්න බෑ. කොහොමද මේ ඇලුමිනියම් ධන තුන ජලීය ද්‍රාවණය ඇතුලේ ඉන්නේ? ඇලුමිනියම් ධන තුන ඔයාලා නෙමෙයි 2021 අයටත් මේක අමතකයි. මේ විතර මේ විභාගෙට ඉන්න අය. ඒතකොට එයාලත් හරි ක්‍රමයට නෙමෙයි පාඩම් කරන්නේ. ඔයාලා දැන් ওই වැරද්ද කරගන්න එපා. ලකුණු 22ක්. කවියක් එහෙම කියපුවා අවබෝධයෙන් මේවා පාඩම් කරගන්න ඕනේ. ඇලුමිනියම් ධන තුන ඇත්තටම ඉන්නේ මේ විදියට නෙමෙයි. අපි කියලා දෙනවානේ ඔහොම නෙමෙයි ඔයා ඉන්නේ. ඉන්නේ කොහොමද? ජලාණු 6ක් එක්ක එකතු වෙච්ච සංගත සංකීර්ණයක් විදියට. මෙයා විතරක් නෙමෙයි. සේරමයි ඉන්නේ ධන තුන කට්ටිය ওই විදියට ඉන්නේ. ඔන්න ওই විදියට. එතකොට මේකේ මේ ධන තුන කියන එක ඉහළ ආරෝපණයක් තියෙනවා. ඉහළ ආරෝපණයක් තියෙනවා. මේ ඉහළ ආරෝපණය නිසා අර ජලාණු වල ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන ඇලුමිනියම් පැත්තට ඇදී ඒවක් සිද්ධ වෙනවා. නැත්නම් ඔක්සිජන්ට තමන්ගේ මේ ඇලුමිනියම්ගේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙහාට ඇදෙනවා. හැමෝම ඕක කරනවා. ධන තුන කට්ටියන්ගේ ඕක වැඩි. අධිකව අදිනවා. අධිකව ඇදලා ගන්නවා. හරි. එතකොට රෙකෝඩ් එක ඕනනම් උත්තර දෙන්න වෙනවා අහන ප්‍රශ්න වලට. කාට හරි. නැතුව බෑ. නිකන් දෙන්න බෑ. නිකන් හැක් ගාලා ඉල්ලුව බලියට දෙන්නේ නැහැ. එහෙනම් ඉල්ලන්න ඕනේ අම්මා තාත්තා මාර්ගේ. එයාලා වගකීම් බාර ගන්න ඕනේ. අපේ ළමයා පාඩම් කරනවා අපි බලා ගන්නම් සර් ඕනේ නැහැ වලට. එහෙම කියනවා නම් මට ප්‍රශ්නයක් නැහැ. ඔන්නෝම ඇදීම නිසා ඔක්සිජන්ට මේක කරගන්න බෑ. ඔක්සිජන් කැමති නෑනේ. තමන්ගේ ඉලෙක්ට්‍රෝන වෙන කෙනෙක් අද ගන්නවට. දැන් ඕකනේ බං වෙන්නේ. මේ ඉගෙන ගන්නilla මේ ජීවිතේ හැටි මේකනේ බං. කොහේ හරි ඉන්න ප්‍රබල සාපේක්ෂව ප්‍රබල එකෙක් අපේ දේවල් මේ පද්ධතියේ තියෙන දේවල් තමුන් පැත්තට ඇද ගන්නවා. ඒ ඇද ගන්නකොට මේ අවස්ථාවේදී වෙන විකල්පයක් නැති නිසා අරුත් ඒවා දෙනවා.
දෙනකොට ඌත් කැමති නෑ ඌගේ ඒවා දෙන්න. අර ඌ ප්‍රබල නිසා සාපේක්ෂව ඌ පැත්තට ඇදිලා යනවා. එතකොට ඔක්සිජන් කැමති නෑ. නමුත් අකමැත්තෙන් උනත් දෙනවා. එතකොට මේකේ ඉන්න සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන වල ලබා ගැනීමට දුර්වලය හයිඩ්‍රජන්. එතකොට අවසාන වශයෙන් මොකද වෙන්නේ? හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා ඔක්සිජන්. එයාලා පල්ලෙහාය ගියවා දිනවා. පල්ලෙහාය ඊට පල්ලෙහාය ගියවා දිනවා. අවසානයේ දැන් අපිට පෙට්‍රලුත් නැතුව කෙලවෙන්න තමයි යන්නේ. ඒක තමයි මේ තියෙන්නේ. එකෙක් ප්‍රබල කරලා දීපුවාම ඒක අනිත්‍ය උන්ගේව හූරගත්තාම යාබදෙවුන්ට නැති වෙනවා. දුර්වල මේකාර තමයි අවසානයේ කෙලවිලා යන්නේ. ඒ තේරුම් ගන්නේ නෑ ඌ කෙලවුණා කියලා. ඒකත් සැපයක් කියලා ඌ හිතාගෙන ඉන්නවා. එතකොට මේකේ තියෙන ජල අණු වලින් එකක් එද්දන පිට කරලා මෙන්න මේ වගේ එකක් බවට පත් වෙනවා. ඇත්තටම එතකොට ඇලුමිනියම් ධන තුන පුතේ ඉන්නේ මෙන්න මේ විදිහට බුද්ධිමත්යා. මෙන්න මේ විදිහට ධන දෙක. මෙහෙම නෙමෙයි. ඉතින් ඔය කටපාඩම් කරන්න එපා බා. ඔය කටපාඩම් කරන්න දෙයක් තියෙන. ධන තුන අයන වෙන්න මේ විදියයි. අද්දිනවා ජල ඉන්නේ සජල අයනයක් විදිහට. අද්දිනවා ඉලෙක්ට්‍රෝන ඇදපුවාම අන්තිමට නැති ඔක්සිජන් ගේව ඇලුමිනියම් පැත්තට දුනාම හයිඩ්‍රජන් ගේවත් ඔක්සිජන් ඇදලා ගත්තාම ඔක තෘප්තිමත් කරගන්න ඉදන එකක් එළියට දානවා. දුර්වලයි. ගොඩක් නෙමෙයි දුර්වලයි. එතකොට සාමාන්‍යයෙන් කාබනේට් අයන තියෙන ද්‍රාවණයක් බාෂ්මිකයි. මොකද කාබනේට් කියන්නේ බාෂ්මයක්. හැබැයි මේකට කාබනේට් දාපුවම අපි දන්නවා කාබනේට් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට සෝඩියම් කාබනේට් උත්තට අත දිග ඇරලා පාඩම් කරපළ බං කම්මැලි වෙන්න එපා. අත දිග ඇරලා හිත පිරෙන්න පාඩම් කරපළ. නියම් අර නියම් කරන්නම් වාලේ වගේ එහෙම කරන්න එපා. මේ මොන වදයක්ද? නිකන් හිටපල්ලා ඉවරනේ. මේ කෑල්ල වැරදි දේවල් මතක තියාගෙන ඉන්නවට නිකන් හිටපල්ලා ඉවරනේ කතාව. එතකොට මේ H+ එක්ක සෝඩියම් කාබනේට් ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් ඇදිලා කාබන් ඩයොක්සයිඩ් ඇදිලා ජලයේ බවට පත් වෙනවා. එකපාරයි බා හරියට පාඩම් කරන්න ඕනේ. අවබෝධයෙන් ඔය ගොම්පාට ඔක්කොම. ඒ අමාරුයි අරව මේ ඔක්කොම ගොම්පාට. මිනිස්සු හදාගත්තේ. කතන්දර. ඔන්න. එතකොට දැන් අපි ඊළඟට කතා කරනවා චාලක වලින් පස්සේ H+ අයින් වෙනකොට දැන්ට මතක තියාගන්න මෙහෙම යනවා නෙවෙයි. ඒතර බම් මේ හදන්න එපා යාපහුව. හද දෙනවා. ඔහොමම යනකොට මේකේ හයිඩ්‍රොක්සයිඩ් වැඩි වෙලා හයිඩ්‍රොක්සයිඩ් 3ක් එහෙම වෙලා උතන මොකද වෙන්නේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පාට අවක්ෂේපය ඇති වෙනවා. මුලින්ම මොකද වෙන්නේ? ඒතර ඇලුමිනියම් ධන තුනට සෝඩියම් කාබනේට් යොදන විට කටපාඩම් කරන්න එපා කතන්දරයක් වගේ තමයි ගන්නෙ. හරි කතා කරන භාෂාවෙන් ලියාගනි. යොදන විට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු ජෙලටිනීය අවක්ෂේපය ඇති වෙනවා. ඔයාලා මතක තියාගන්නේ කොහොමද? බලන්න මම මේ කතා කරන්නේ ඉගෙන ගන්න කෙනාට. ඔයා මේක මතක තියාගන්න හදන්නේ මෙන්න මේ කරුණ. ඇලුමිනියම් ධන තුන සෝඩියම් කාබනේට් දානකොට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කොහොමද වෙන්නේ? මොනවත් අතරමැදි කතන්දරේ ඔයාට නැහැ. ඔයාට කතාවක් නැහැ. චරිත ටිකක් තියෙනවා. ඉතින් ඒ කතාවක් නැති නිසා ඔයාට ඕන ඔයාගේ ඔළුව ඕන තැන් වලට ඒ චරිත ආදේශ කරනවා. අර CHCL ඒකයි හේතුව. ඒකයි වැරදුනේ. ඒකයි පැටලෙන්නේ. අපිට තියෙනවා කතාවක්. අපිට තියෙනවා සිද්ධියක්. ඒ සිද්ධියත් එක්කයි අපේ චරිත සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට අපිට ඒක වරදින්නේ නැහැ. ඒතර පාඩම් කරන්න ඕනේ ආන් ඒ විදියට. මම මේ මෙහෙම මතක තියාගන්න බෑ. ඇයි? මොකද්ද වෙන්නේ? සෝඩියම් කාබන් එහෙම අපි ගන්නෙ. මෙහෙම ලියන්නේ. දවසක එහෙම එයි. ඉබේම ලිය වෙයි. එළිය වෙනකම් මෙහෙමයි. ඔකෝ ධන තුන තිබ්බාම ධන තුන කියනවා ඉහළ ආරෝපණයන්නේ තියෙන්නේ. බලාන ඔහොම තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඔහොම ඇදෙනවා. එතකොට ඔක්සිජන් කැමති නෑනේ ඉලෙක්ට්‍රෝන දෙන්න. එතකොට ඔක්සිජන් කරනවානේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන අදිනවා. එතකොට එද්දන පිට වෙනවා. ඉතින් යකෝ අපි ගිහිල්ලා උකට සෝඩියම් කාබනේට් කියලාපුවාම මේක පටන් ගත්ත කාලේ ඉඳන්ම කියනවා කාබනේටයක් ආම්ලික කරනකොට CO2 පිට වෙනවලු. ඉතින් මේකෙත් H+ තියෙනවනේ යකෝ CO2 උදරින් පිට වෙලා යනවා.
CO2 පිටට. ඉතින් යකෝ දිගටම මේකේ හයිඩ්‍රොක්සයිඩ් හැදෙනකොට ඇලුමිනියම්ට හයිඩ්‍රොක්සයිඩ් වැඩි වෙලා ඇලුමිනියම් දැන් ඔයාලා බලයි තුනක් නෑනේ යකෝ. නෑ තව යන්න පුළුවන් ඉතින්. තව එද්දන ගිහිල්ලා තව දානකොට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. එතකොට සුදු පාට අවක්ෂේපයක් හැදෙනවා. මේක මෙයාට විතරක් නෙමෙයි ඕනම ධන තුන කට්ටියන්ට අදාළයි. මේ අවක්ෂේපයේ පාට වෙනස් වෙන්න පුළුවන්. ක්‍රෝමියම් ගිදි කොළ පාටයි, Fe වලදී දුඹුරු පාටයි. ওই වගේම ආම්ලික කරද්දි තැනක් තියෙනවා ආයේ මොකද්ද? ඒක මේක නෙමෙයි. හොඳෙන් මේකත් එක්ක එකපටල ගන්න එපා. එහෙම කිව්වොම මේකත් එක්ක නෑ අර ක්‍රෝමේට් වලත් ওই වගේ එකක් තියෙනවා. ක්‍රෝමේට් හා ඩයික්‍රෝමේට් අතර සමතුලිතයක් තියෙනවා. මෙම ආම්ලිකයි. ඒතකොට ඩයික්‍රෝමේට් ද්‍රාවණයකට ක්‍රෝමේට් එකකට නෙමෙයි ඩයික්‍රෝමේට් ද්‍රාවණයකට අපි සෝඩියම් කාබනේට් දානකොට කහ පාට වෙලා එතනිනුත් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. අන්න ඔය වගේ දේවල් වෙනවා. ඒක තමයි අහන්නේ. excuse me sir ඔව් කියන්නේ. මේ අර සූත්‍රයේ කොහොමද සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන්නේ කොහෙන්ද ක්ලෝරින් ආවේ කෝකේද? මේකද? මෙතන ඔව් මෙතන HCl දැම්මොත් තමයි එහෙම වෙන්නේ නැත්තම් නෑ ඔව්. ඔහොම. දැන් ඉතින් ඔය පොත් පුරව කතන්දරේ වගේ ලියා ගන්න. මම කියන්නේ ආයේ මම ආයේ කීවත් ඔච්චරනේ අමතක කරන එකට අමතක වෙනවා. ආයේ මම බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මම මේ කියපු දේවල් ආයේ කවදාවත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. සඳලි දිව්‍යාංජලි ඉන්නවද? සර් ඈ? සර් එහෙනම් කියන්න බාන මේ සිද්ධිය විස්තර කරලා. ඇලුමිනියම් ධන තුන තියෙන්නේ AlOH2 හයක් විදිහට වැදිලා එච්චරයි සරලයි. මේ එතකොට දැන් ඇලුමිනියම් ධන තුන ඉලෙක්ට්‍රෝන අදිනවා. එතකොට ඔක්සිජන් ඇලුමිනියම් ධන තුන විතරද අදින්නේ? අනිත් කැටයන් අදින්නේ නැද්ද? නෑ මේ ධන තුන සෑම එකක් අදිනවා මේක වැඩියෙන් අදිනවා. සාපේක්ෂව වැඩියෙන් අදිනවා. ඔව් දැන් උඹලා ගෙදර ගනින්කෝ උඹ විතරද වියදම් කරන්නේ නැහැ. අනිත් අයත් වියදම් කරනවා. ඒ වුණාට උඹ මේ ගෙදර ඉන්න කාබාසිනියකම වැඩිනේ. උඹ පැත්තට මේ ගෙදර සම්පත් ප්‍රමාණය වැඩියෙන් ඇදෙනව නේද? අන්න ඒ වගේ. අන්න එහෙමයි. සාපේක්ෂව වැඩියෙන් ඉලෙක්ට්‍රෝන අදිනවා. එතකොට මේ ඔක්සිජන්ට එතන ඉලෙක්ට්‍රෝන නැති හින්දා එයා හයිඩ්‍රජන්ගෙන් ඉලෙක්ට්‍රෝන අදිනවා. එතකොට හයිඩ්‍රජන්ට එතනින් හයිඩ්‍රජන් ගැලවිලා යනවා. එතකොට H+ හැදෙනවා. එතකොට H+ හැදුනහම මෙතෙන්ට සෝඩියම් කාබනේට් වගේ දාපුවම කාබනේටයක් දාපුවම කාබනේටේ H+ එක ප්‍රතික්‍රියා කරනවා. කරනවා. එතකොට කාබනේට් කියන්නේ දුර්වල අම්ලයක්. එතකොට ඒකට H+ දාපුවම කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ජලය හැදෙනවා. ඊට පස්සේ තව H+ හැදිලා ඊට අන්තිමට ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හැදෙනවා. මේ වගේ ධන තුන ඔක්කොම ඔහොමයි. උන් හරිය H+ කියන්නේ බයියා වගේ හරියට. සදාකාලික බයියා. අපේ හාමු මොක කරත් කමන්නේ. අපේ හාමුගේ ඇබිත්තියෝ ටික අදිනවා. අපේ හාමුගේ ඇබිත්තියෝ ඒවා අදිනවා නම් අපිට ඉතින් මොක වුණත් කමන්නේ කියලා ඌගේ ඔක්කොම සබ්බ සකලමනාම නැති කරගෙන පාට බහැලා හරි හිඟා කකා හරි ජීවත් වෙනවා. අමු බයියෝ. H+ කියන්නේ. මේ ලංකාවේ වර්තමාන දේශපාලනික තත්ත්වය තමයි මේ සමීකරණය තුලින් විග්‍රහ කරලා තියෙන්නේ. උඹලගේ බහුතරයක් මිනිස්සුන්ගේ ජීවිත කතාව. ඒ උන්ගේ පද්ධතිය අමාරුවේ දාපුවාම අනිත් ඒවලුත් ඉබේම අමාරුවේ වැටෙනවා. ගෙවල් වලින් මාව බ්ලොක් කරයිද දන්නේ නැහැ නේද? තාම ඉන්නවා. ගෙවල් වලින් සමහර බ්ලොක් කරන්න තියෙනවා. හරි. X මූල ද්‍රව්‍ය එක ප්‍රයෝජනයක්. අර ඒකත් බැයි නම් ගෙදර ගිහිල්ලා කොරහක් ගහගනින් ඔළුවේ. මේ නෑම්බිලියයි මේ අම්මගේ මැටිකෝප් එකෙන් නමා ගන් ඔළුවේ. එතකොට අම්මට කියහම මේ ප්‍රයෝජනේ කියන්න කියලා. මේ මොකටද මේක? එතකොට කියයි එතකොට උඹ කියන්නේ මොකද දන්නවද? ඔළුව වසා ගැනීම. උඹගේ ඔළුවට කොරහ හැම දැම්මොත් එහෙම උඹගෙන් ඇහුවොත් එහෙම මේ ඇලුමිනියම් වල ප්‍රයෝජනයක් සුවර් එකට උඹ කියන්නේ මොකක්ද දන්නවද? ඔළුව වහ ගන්න පුළුවන්. ඒ තරම් ගොබ්බයි උඹලා. හරිද? ඒතර ඇලුමිනියම් ගන්න පුළුවන් මුළුතැන්ගෙයි උපකරණ සෑදීම සඳහා ඉදිකිරීම් කර්මාන්තයේදී යොදා ගන්න පුළුවන්. ගෘහ උපකරණ ඉදිකිරීම් කර්මාන්තයේදී යොදා ගන්න පුළුවන්.
මිශ්‍ර ලෝහ නිෂ්පාදනය කිරීමට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ඒ සිට ඊ දක්වා ලේබල් කළ ඇති පරීක්ෂණ නලවල මැග්නීසියම් නයිට්‍රේට් සෝඩියම් කාබනේට් මම ඒ ටික ලියා ගන්නම් මෙතන. ලක්ෂාන් කියහන්කො මට ඒ ටික ලියන්න. මොනවද තියෙන්නේ? B කොටස නේද? ඔව්. සංයෝග ටික කියන්නකෝ. ඒ සිට ඊ දක්වා ලේබල් කර ඇති පරීක්ෂණ නලවල මැග්නීසියම් නයිට්‍රේට් නේද MgNO3 හරි හරි. මම සූත්‍රය කිව්වනම් හරි. සූත්‍රේ නෙමෙයි නම කිව්වනම් හරි මම ලියන්න. මැග්නීසියම් නයිට්‍රේට් ඊට පස්සේ සෝඩියම් කාබනේට් potassium chloride potassium chloride zinc sulfate zinc sulfate lead nitrate පිළිවෙලින් එච්චරයි වරහන් ඇතුලේ තියෙනවා පිළිවෙලින් නොවේ කියලා ද්‍රාවණ අඩංගුවේ ඒක ප්‍රශ්න ටික ඊටු ටිකක් කියන්නද ඔව් ඒ මොකද කරන්නේ ඒ මට කියන්න ඒ අවස්ථාවේදී බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් කියලා උඩින් තියෙනවා වගුවේ උණු ජලයේ ද්‍රාව්‍ය සුදු අවක්ෂේපයක් සෑදේ කිය. හරි. අවක්ෂේපයක් කියලා තියෙනවා. හරි. උණු ජලයේ දිය වෙන උණු ජලයේ රත් කරනකොට දිය වෙන අවක්ෂේප ටිකේ තියෙන කවුද? ලෙඩ් වල හේලයිඩ් අවක්ෂේප. ලෙඩ් වල හේලයිඩ් අවක්ෂේප. ඔන්න ඕක ඉතින් ඔළුව ඇතුලේ නැති ළමයෙකුට මේක කරන්න බෑ. ලෙඩ් වල හේලයිඩ්, ලෙඩ් ක්ලෝරයිඩ්, ලෙඩ් බ්‍රෝමයිඩ්, ලෙඩ් අයඩයිඩ්. ලෙඩ් ක්ලෝරයිඩ් සුදු පාටයි. තනුක ඇමෝනියා ඇතුලේ දිය වෙනවා. sorry ලෙඩ් නෑ ලෙඩ් දිය වෙන්නේ සිල්ව එක සුදු පාටයි. ලෙඩ් බ්‍රෝමයිඩ් උත් සුදු පාටයි. ලෙඩ් අයඩයිඩ් කහ පාටයි. මේ සියලුම දෙනා රත් කරනකොට දිය වෙනවා. සීතල කරනකොට අවක්ෂේප වෙනවා. එහෙනම් පුතෝ මේක මං කිව්ව බේරියම් ක්ලෝරයිඩ් දාන්නේ. මේක ලවණයක් මේ ඔක්කොම ලවණ. මේ ඔක්කොම ලවණ ඈ. ඒ නිසා මේකේ ධන ආයනයක් තියෙනවා ඍණ ආයනයක් තියෙනවා. මේකේ ධන කෙනාට මේකේ ඍණ කෙනත් එක්ක එකතු වෙන්න පුළුවන්. මේකේ ඍණ කෙනාට මේකේ ධන කෙනත් එක්ක එකතු වෙන්න පුළුවන්. මෙහෙම යන්න පුළුවන්. මෙහෙම යන්න පුළුවන්. නැත්තම් ওই දෙකම වෙන්න පුළුවන්. එතකොට මේකේ ගත්තාම බේරියම් එක්ක අවක්ෂේප වෙන්න පුළුවන්. මොනවද? නයිට්‍රේට් බෑ. මැග්නීසියම්ට ක්ලෝරින් එක්කත් බෑ. මම දැන් දාගෙන යනවා. මැග්නීසියම් නයිට්‍රේට්. පොඩි මම මේ ප්‍රශ්නේ විතරක්ම නෙමෙයි කරන්නේ ඈ. එතකොට මෙතන මොකුත් විපර්යාසයක් එන්නේ නැහැ. මොකුත් විපර්යාසයක් එන්නේ නැහැ. කෙටියෙන් කරන හැටිත් බලමු ඊට පස්සේ ඈ. හරි. මොකද නයිට්‍රේට් බේරියම් එක්කත් නැහැ, මැග්නීසියම් ක්ලෝරින් එක්කත් නැහැ. මොකුත් නැහැ. සෝඩියම් කාබනේට්. සෝඩියම් කාබනේට්. බේරියම් ක්ලෝරයිඩ්. අපි දන්නවා මෙතන ඇති වෙනවා මොකද්ද? බේරියම් කාබනේට් කියන සුදු පාට අවක්ෂේපය ඇති වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් එනවා. එයා වැඩක් නැහැ. සුදු අවක්ෂේපයක්. ඊළඟට අපි දානවා KCl උයි බේරියම් ක්ලෝරයිඩ් උයි වැඩක් නැහැ කියලා ඔයාලටම තේරෙනවා. බේරියම් ක්ලෝරින් එක කොහොමත් නැහැ නේද? මේකේ ක්ලෝරින් උයි මේකේ ක්ලෝරින් උයි කියන්නේ දෙකක් නෙමෙයි එකක්නේ. එහෙනම් ඉතින් මොකුත් වෙන්න විදියක් නැහැ. අන්න මොකුත් වෙන්නේ නැතිව දෙතෙන් දෙකක් තියෙනවා. මොකුත් වෙන්නේ නැතිව දෙකක් තියෙනවා බේරියම් ක්ලෝරයිඩ් එක්ක. තව එකක් තියෙනවානේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් දාලා තියෙනවා. එකත් බලමු අපි පස්සේ. සිංක් සල්ෆේට්. සිංක් සල්ෆේට් බේරියම් ක්ලෝරයිඩ් එක්ක අන්න හොඳ පොයින්ට් එකක්. සිංක් ක්ලෝරින් එක්ක මොකුත් නැහැ. නමුත් බේරියම් සල්ෆේට් එක්ක බේරියම් සල්ෆේට් බවට පත් වෙනවා. මෙතන ඇති වෙනවා බේරියම් සල්ෆේට් එනවා. සිංක් එක්ක සිංක් ක්ලෝරයිඩ් එනවා. වෙන සුදු අවක්ෂේපයක් ඇති වෙනවා. මේ අවක්ෂේප දෙක අතර පැහැදිලි වූ වෙනස්කමක් තියෙනවා. ලෙඩ් නයිට්‍රේට් අන්න අර අනිත් පැත්ත. බේරියම් නයිට්‍රේට් එක්ක අවක්ෂේප වෙන්නේ නැති වුණාට බලන්න කොච්චර ලේසියෙන් කරන්න පුළුවන්ද කියලා අනිවාර්යෙන් ලකුණු ටික ගන්න පුළුවන් නේ. ලෙඩ් ක්ලෝරයිඩ් එනවා. ලෙඩ් ක්ලෝරයිඩ් එනවා. මෙතන බේරියම් නයිට්‍රේට් එනවා. බේරියම් නයිට්‍රේට් මොකුත් නැහැ.
මෙයා සුදු පාට අවක්ෂේපයක්. ඉතින් මේ අවක්ෂේප තුන දිහා බලමු. මොකද්ද මේ අවක්ෂේප තුනේ තියෙන විශේෂත්වය? මෙයා දුර්වල අම්ලයක ඇනායනයක් තියෙන්නේ. මේ දෙන්නටම තියෙන ප්‍රබල අම්ල ඇනායන. මේ දුර්වල අම්ල ඇනායන තියෙන අවක්ෂේප ආම්ලික කරද්දි දිය වෙනවා. ඔච්චරක් මතක තියාගත්තත් ඇති ඉනෝගනික් වලට. දුර්වල අම්ල ඇනායන තියෙන ඒවා ආම්ලික කරද්දි දිය වෙනවා. සමහර අය වායු පිට කරනවා, හැමෝම නෙමෙයි. කාබනේට්, සල්ෆයිඩ්, තයෝසල්ෆේට්, නයිට්‍රයිට්, සයනයිඩ්, සල්ෆයිඩ් වාගේ ඇනායන ආම්ලික කරද්දි වායුව බවට පත් වෙනවා. හැමෝම වායු පිට කරන්නේ නැහැ. කාබනේට්, කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරනවා. අවක්ෂේපයේ දිය වෙනවා. ඕනම දුර්වල අම්ලයක හොඳ අවබෝධයෙන් අහපල්ලා. ඕනම දුර්වල අම්ලයක ඇනායනයක් තියෙන අවක්ෂේපයක් ආම්ලික කරනකොට දිය වෙනවා. ආම්ලික කරනකොට දිය වෙනවා. හරි. හැබැයි හැමෝටම වායු පිට කරන්න බෑ. මෙයාට පුළුවන්. මේක එක්කත් මුන් දෙන්න තනුක අම්ල ඇතුළේ දිය වෙන්නේ නැහැ. මේක ගත්තාම මේකේ තියෙන විශේෂත්වය තමයි මේක රත් කරනකොට දිය වෙනවා. එහෙනම් එතනින් පොයින්ට් එක අඳුර ගන්න පුළුවන්. පළවෙනි කෙනා ලෙඩ් ක්ලෝරයිඩ්. එහා පැත්තේ දානවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇමෝනියම් හයිඩ්‍රො පිළිවෙලට නෙමෙයි ඈ මේක ඒ කියන්න බෑ. දැන් එතකොට මේ අණුව කවුද ඒ? ඒ කියන්නේ වෙන්න මේක. ලෙඩ් නයිට්‍රේට් තමයි ඒ කියලා කියන්නේ. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් මැග්නීසියම් නයිට්‍රේට් වලට ඇමෝනියම් වල ඇමෝනියම් එක කවුරුත් අවක්ෂේප වෙන්නේ නැහනේ. අවක්ෂේප නොවන මේ උන් කවුද? නයිට්‍රේට්, නයිට්‍රයිඩ් කාත් එක්කවත් අවක්ෂේප වෙන්නේ නැහැ. සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් කාත් එක්කවත් අවක්ෂේප වෙන්නේ නැහැ. ඇමෝනියම් කාත් එක්කවත් අවක්ෂේප වෙන්නේ නැහැ. එතකොට මෙතන එනවා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එනවා. මෙතන එනවා ඇමෝනියම් නයිට්‍රේට්. ආන් දැක්කද? ඇමෝනියම් නයිට්‍රේට් හැදිලා තියෙන්නේ. මෙයා සුදු පාට අවක්ෂේපයක්. හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප ඕන එකක් අම්ල ඇතුළේ දිය වෙනවා. උභය ගුණීයව බෂ්ම ඇතුළේ දිය වෙනවා. ඒතර මැග්නීසියම් නයිට්‍රේට් සෝඩියම් කාබනේට් වලට ඔන්න ඔයාලට ගැටලු ඇති වෙනවා දැන්. මේ දෙන්නම බාෂ්මිකයි. බෂ්ම අතර ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. එහෙනම් ඒ දෙන්න අතර ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. ඊළඟට KCl වලට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මට මාරු කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන නම් මේක තේරුමක් නැහැ. මාරු කරන්න දැන් ඔයාලා හයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදිලා ඇමෝනියම් කාබනේට් හැදෙන්නේ නැද්ද? ඉතින් කොහොමත් ඕකේ ඉන්නේ සෝඩියම් කාබනේට් විදියටම තමයි. මෙයා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දුර්වල බෂ්මයක්. එයා බාගෙට කැඩිලා ඉන්නේ. ඉතින් එයාලා එහෙම එකතු වීමක් වෙන්නේ නැහැ. අවක්ෂේප වෙනවා නම් තමයි එකතු වෙන්නේ. ඒතර මෙතනත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි ඉතින් කොහොමත් ඉන්නේ පොටෑසියම් ධන. හයිඩ්‍රොක්සයිඩ් ඍණ. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා එකක් හැදෙන්නේ නැහැ. අයන විදියටම තමයි ඉන්නේ. තේරුම් නැත්නම් අහන්න ආපහු. તો සිංක් සල්ෆේට් එකට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානකොට ඉස්සරෝම සිංක් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. සිංක් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. මේවා කට කැඩනකම් අපි පාඩම් කරවලා තියෙනවා. ඇමෝනියම් සල්ෆේට් ඇති වෙනවා. ඊට පස්සේ සිංක් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ඇමෝනියා සංකීර්ණ හදන කෙනෙක්. සිංක් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ඇමෝනියත් එක්ක සංකීර්ණ හදන කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? මේ එතන සිංක් එක වැඩිපුර දාද්දි මොකද වෙන්නේ? සිංක් හයිඩ්‍රොක්සයිඩය ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර දාද්දි දිය වෙලා සිංක් ඇනායනයේ බවට පත් වෙනවා. සිංක් ඇමෝනියා සංකීර්ණයේ බවට පත් වෙනවා. මෙතන 4යි +2 ඊට අමතරව මෙතන හයිඩ්‍රොක්සයිඩ් දෙකක් එනවා. හයිඩ්‍රොක්සයිඩ් දෙකක් එනවා ජලයක් එනවා මේක. 4ක් ජලය එනවා. ඔන්න ඔය විදිහට යනවා. ඊට පස්සේ ලෙඩ් එකට දානකොට ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. වැඩිපුර දාද්දි දිය වෙන්නේ නැහැ. මොකද ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ් ලෙඩ් එක ඇමෝනියා සංකීර්ණ හදන්නේ නැහැ. ලෙඩ් නයිට්‍රේට් වලට දාද්දි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එයා සුදු අවක්ෂේපයක් ඇති වෙනවා. ලෙඩ් හයිඩ්‍රොක්සයිඩ් ඒක දිය වෙන්නේ නැහැ. වැඩිපුර ඇමෝනියා ඇතුලේ දිය වෙන්නේ නැහැ. ඇමෝනියම් නයිට්‍රේට් ඔන්න ඔය විදිහට. ඔන්නෝවා තමයි ප්‍රතික්‍රියා. මහා ලොකු දේවල් නැහැ. නටන්න දේවල් නැහැ ඕකේ. ඉතින් ඕක පටපටස් ගාලා ලියන්නනේ තියෙන්නේ. එතකොට ඒ හොයාගත්තා. B තනුක HCl වල අද්‍රාව්‍ය. තනුක HCl අද්‍රාව්‍ය.
HCl දැන් වල දිය වෙන්නේ නැති බේරියම් ක්ලෝරයිඩ් දාපුවාම අවක්ෂේප 3යි නෙන්නේ. ඒතර ඒකෙන් ටට්ටක් ගාලා ඉතින් මේක ප්‍රැක්ටිස් කරපු කෙනෙකුට පටපට ගාලා ගන්න පුළුවන්. මම නම් දැන් ගන්නේ මම බලුවට ගාලා බේරියම් ක්ලෝරයිඩ් දැම්ම අවක්ෂේප වෙන්නේ කොතනද? බේරියම් එක්ක අවක්ෂේප වෙනවා, මෙතන අවක්ෂේප වෙනවා, මෙතන අවක්ෂේප වෙනවා, මෙතන අවක්ෂේප වෙනවා. මෙතනදී අවක්ෂේප වෙන්නේ ක්ලෝරින් එක්ක. බේරියම්. මෙතනින් මේ සල්ෆේට් එකේ එන බේරියම් එක්ක යන එක ප්‍රබලයි. ඊළඟට ලෙඩ් එක ප්‍රබලයි. මේක ඒටනේ. ඊට පස්සේ එතකොට තනුක අම්ල එක්ක දිය වෙන්නෙත් නැහැ. වැඩිපුර ඇමෝනියා ඇතුලේ දිය වෙනවා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානකොට එහෙනම් එතනට එන්න ඕනේ කවුද? සිංක් සල්ෆේට් තමයි B කියලා කියන්නේ. අන්න එහෙනම් පටපට ගාලා කරන්නත් පුළුවන් ඈ. ඊළඟට තනුක HCl ද්‍රව්‍ය. මෙතන ඉතින් ඉතුරු වෙන්නේ කවුද? බේරියම් කාබනේට් නේ. එහෙනම් C එන්නේ කවුද? බේරියම් කාබනේට්. සෝඩියම් කාබනේට්. C සෝඩියම් කාබනේට්. ඊළඟට පැහැදිලි ද්‍රාවණයක් අවස්ථා දෙකේදීම දෙන්නේ කවුද? පොටෑසියම් ක්ලෝරයිඩ් නේද? පැහැදිලි මුකුත්ම වෙන්නේ නැහැ. පොටෑසියම් ක්ලෝරයිඩ් තමයි D. ඊට පස්සේ අර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාදි විතරක් සුදු අවක්ෂේපයක් දෙන්නේ ජෙලටිනීය මැග්නීසියම් නයිට්‍රේට්. උන්න ඔය ටික ලියන්නයි තියෙන්නේ. එතකොට ප්‍රශ්නේ ඉවරයි. උන්න මේ ප්‍රශ්නේ ඉවරයි. මම මේක පොඩ්ඩක් කට් කරනවා. ඊට පස්සේ ආයෙ ලින්ක් එකක් එවනම් තව පැය භාගයකින් විතර ඊළඟ ප්‍රශ්නේ කරනවා. පාඩම් කරගන්න ප්‍රශ්නේ කරලා නැත්තම් කරන්න. පැය භාගයකින් එවන්න. නැත්තම් මම මේක මෙහෙම තියන්නම්. ඔයාලා ලීව් වෙනවා නම් ලීව් වෙලා හරියටම පැය භාගයකින් එන්න. ආයෙ මට ලින්ක් එවන්න බෑ. හරි. පැය භාගයක් දෙන්න. එක දිගට කතා කරන්න අමාරුයි. මොකද මෝඩයොත් එක්ක කොහොමත් ඉන්න ගියපුවම ජීවිතේ තිත් වෙනවා. අවංකවම පිළිගන්න ඕනේ. කිසිම ජීවිතේ ගොඩ දාගන්න ඕනකමක් නැති ගොන් හරක්. දැන් පේනවනේ ගෙවල් වල අයටත් ඇත්ත තත්ත්වය.